අද මම සාකච්ඡා කරන්නේ 11 වෙනි ශ්‍රේණියේ 6 වෙනි නිපුණතාවය. ඒ කියන්නේ අපි 10 වෙනි ශ්‍රේණියේ නිපුණතා පහක් සාකච්ඡා කරා. 11 වෙනි ශ්‍රේණියේ 6 වෙනි නිපුණතාවය උපකාරක සේවා වල සහාය ලැබමින් ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පදනම් දැනුම ගොඩනගයි. ඒකේ 6 දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාමේ සැබෑ පාර්ශ්වකරුවෙකු වීමට අවශ්‍ය මූලික හැකියාව ප්‍රදර්ශනය කරයි. දැන් මෙහි අපි පෙළ පොතේ පිළිවෙලට නම් පළවෙනි පාඩමේදී තියෙන්නේ දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම කතා කරන්න. වෙළඳාම කොටස කතා කරන්න. නමුත් ගුරුවත් පතට අනුව ඒක 6 නිපුණතාවයේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. කාලච්ඡේද 4යි. මෙහි මේ නිපුණතාවය අපි සාකච්ඡා කරන් පස්සේ ඔබට ලැබෙන්න ඕනේ මේ නිපුණතා මට්ටම අපි සාකච්ඡා කරන් පස්සේ ඔබට ලැබෙන්න ඕනේ ඉගෙනුම් ඵල තමයි දේශීය වෙළඳාම පැහැදිලි කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. සිල්ලර වෙළඳාම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිල්ලර වෙළඳාමේ වැදගත්කම දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ. තොග වෙළඳාම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. තොග වෙළඳාමේ වැදගත්කම දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ. සිල්ලර වෙළඳාම හා තොග වෙළඳාම අතර වෙනස ඔබට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. විදේශීය වෙළඳාම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. විදේශීය වෙළඳාම සඳහා නිසුන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අද අපි සාකච්ඡා කරන කොටස සංකල්ප සිතියමකින්. ඒ කියන්නේ සමස්තය දක්වන සිතියමක් එක. එහි අපි කතා කරන මූලික පද හා සංකල්ප ඒ තුල විස්තර වෙනවා. වෙළඳාම අපි කොටස් දෙකක් කතා කරනවා. දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම කියලා. ඒක දේශීය වෙළඳාම බෙදෙනවා තොග සිල්ලර. මේ දෙකේම අපි ලක්ෂණ වෙනස්කම් කතා කරනවා. ඊළඟට දේශීය වෙළඳාම ආනයන අපනයන වශයෙන් කතා කරනවා. ඊට පස්සේ අපි එකට නිසුන් කතා කරනවා. වෙළඳාම සහ උපකාරක සේවා. දැන් අපි අතීතයට ගියොත් එහෙම මිනිසුන්ට තමන්ට අවශ්‍ය දේවල් මිනිසුන්ගේ මුල් කාලයේදී මුල් අවධිවලදී මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්මයි නිෂ්පාදනය කරගත්තේ. අපි දන්නවා මිනිසුන්ගේ මුල් අවධි ඒ කියන්නේ දඩයම් යුගය ඊළඟට එඬේරු යුගය ඊළඟට කෘෂිකාර්මික යුගය කාර්මික යුගය සහ දැන් වර්තමානයේ අපි කතා කරන අපි ඉන්න යුගය තමයි තොරතුරු යුගය. ඒ යුගයට එන්න මේ අදියර පහු කරගෙන අපි ආවේ මිනිසුගේ මුල් අවදිවලදී. විශේෂයෙන්ම දඩයම් යුගය සහ එඬේරු යුගය කෘෂිකාර්මික යුගයේ මුල් අවදියේදී මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්මයි නිෂ්පාදනය කරගත්තේ. තවත් කෙනෙකුගේ සහායක් නැතිව තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින් නිෂ්පාදනය කරගත්තා. මේ නිෂ්පාදනය කරගන්න එකට කියන්නේ ඍජු නිෂ්පාදනය කියලා. තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින් නිෂ්පාදනය කරගන්න. ඒ කියන්නේ මිනිසුන්ගේ සරල ජීවන රටාවක් තිබ්බේ. තමන්ගේ අවට පරිසරයෙන් තමන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කරගත්තේ. ඒ කියන්නේ ආහාර අවශ්‍යතාවය මතුනහම සතෙක් දඩයම් කරගෙන ගහක ගෙඩියක් කඩාගෙන එහෙම තමයි ඒගොල්ලෝ ඒ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තේ. ඇඳුම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තේ අවට පරිසරයේ තියෙන ගස්වල පොත්තු කොළ ඒවා උපයෝග කරගෙන තමයි ඇඳුම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තේ. ගස් බෙන එක ගල් ගුහාවක ගහක් යට තමයි ජීවත් වෙන්නේ. ඒ වගේ සරල අවශ්‍යතා ටිකක් තිබ්බේ උමනා ටිකක් තිබ්බේ. ඉතින් ඒ තමන් විසින්මයි ඒ සියලු දේවල් කරේ. එහින්දා තමයි ඒකට ඍජු නිෂ්පාදනය කියන්නේ. ඒ යුගයේදී තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්මයි නිෂ්පාදනය කරගත්තේ. එතකොට දැන් ඒ ඍජු නිෂ්පාදනය කරනකොට ඒ මනුස්සයාට දැනෙනවා දැන් එයාගේ ආහාර අවශ්‍යතාවය එයා සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට ඇඳුම් අවශ්‍යතාවය ආරක්ෂාව මේ හැම දෙයක්ම මේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න ඕනේ. මේ හැම දෙයක්ම තමන් කරනකොට එයාට දැනෙනවා මම මේ දෙයට තමයි වැඩි ප්‍රවීණතාවයක් දක්වන්නේ. මම සත්තු දඩයම් කරන්න තමයි දක්ෂ. එහෙම නැත්නම් මම දක්ෂ ගේ හදන්න, නිවාසය ඉදි කරන්න. එහෙම නැත්නම් මම දක්ෂ
වීගොවිතැන් කරන්නේ වගේ එයාට දැනෙනවා ඒ දක්ෂතාවය. මොකද මේ හැම දෙයක්ම කරනවානේ. ඒකට අපි කියන්නේ කාර්ය විශේෂීකරණය කියලා. කාර්ය විශේෂීකරණය හින්දා මනුස්සයට පුළුවන් වෙනවා අතිරික්තයක් නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා. දැන් මේ එක එක්කෙනා වැඩිපුර නිෂ්පාදනය කරනකොට අතිරික්තයක් නිෂ්පාදනය කරනකොට ඒ අතිරික්තය තවත් කෙනෙක් එක්ක හුවමාරු කරගත්තා. තවත් අතිරික්තයක් නිෂ්පාදනය කරන කෙනෙක් එක්ක හුවමාරු කරගත්තා. මෙන්න මේකට අපි කියන බහඬ හුවමාරු ක්‍රමය කියලා. දැන් මේ හුවමාරුව තමයි වෙළඳාමේ ආරම්භය. වෙළඳාමේ පදනම එහෙම නැත්නම් වෙළඳාමේ ආරම්භය තමයි බහඬ හුවමාරුව. ඒතකොට බහඬ හුවමාරුවත් එක දැන් කෘෂිකාර්මික විගයට එනකොට ඔන්න බහඬ හුවමාරුව ජනප්‍රිය වෙනවා. එතකොට වෙළඳාම ඉතා ශීඝ්‍රයෙන් දියුණුවනවා. අන්න ඒ වෙළඳාම ගැන තමයි අපි කතා කරන්නේ. ඊළඟට දැන් අපි කාර්මික යුගයට එනකොට දැන් බහඬ හුවමාරු ක්‍රමය බහඬයකට තවත් බහඬයක් හුවමාරු කර ගැනීම දුෂ්කරයි. ඒ හින්දා මුදල් භාවිතයට එනවා. මුදල් භාවිතයත් එක්ක වෙළඳාම දියුණු වෙනවා. දේශීය වෙළඳාම අන්තර්ජාතික වෙළඳාම දක්වා විකාශනය වෙනවා. එතනදී වෙළඳාම තනියම කරගෙන යන්න බැරි වෙනවා. වෙළඳාමට උපකාරයන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න ඕන නම් එයාට බැංකුවකින් සල්ලි හොයා ගන්න වෙනවා. එතකොට බැංකුව ගනුදෙනු කරන්න වෙනවා. එතකොට බැංකු කටයුතු තුළ සහාය ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ව්‍යාපාරයට බහඬ ගේන්න ඕන. දේශීය විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් බහඬ ගේනවා. එතකොට ප්‍රවාහනයේ වැදගත්කම මතු වුණා. ඊළඟට ව්‍යාපාරය කඩාන වැටුනොත් විනාශ වුණොත් යම් හේතුවකින් එතනදී ව්‍යාපාරය බහලා දාන්න වෙනවා. ඒක නිසා මේ රක්ෂණයේ පිහිට එතනදී දෙනවා ව්‍යාපාරය කඩාන වැටුනොත් නැවත ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒතකොට රක්ෂණීය උපකාරක සේවාවක් වශයෙන් වෙනවා. ඊළඟට අපි තොරතුරු ලබා ගන්න ඕනේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට. ඒකට sannivedanaye වැදගත් වුණා. ඒ වගේ මේ උපකාරක සේවා එතනදී එනවා. දැන් අපි මෙතනදී ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ දේවල් වලින් වෙළඳාම ගැන. මේ වෙළඳාම උපකාරක සේවා හැඳින්වීම වෙළඳාම දේශීය වෙළඳාම තියෙනවා විදේශ වෙළඳාම තියෙනවා. වෙළඳාම හා උපකාරක සේවා හැඳින්වීම මේ පරිච්ඡේදයෙන් කතා කරන්නේ වෙළඳාම වර්ග කිරීම අපි කරනවා. ඊළඟට උපකාරක සේවා, බැංකු සේවා, රක්ෂණ සේවා, ප්‍රවාහනය, sannivedanaye මේ ටික තමයි අපි මේ වෙළඳාම සහ උපකාරක සේවා කොටසදී කතා කරන්නේ. ඊළඟට මේ වෙළඳාම සහ උපකාරක සේවා මේ ඉරින් ඇඳපු කෙනා මේක අයින් කරන්න පුළුවන් නම් එතකොට වෙළඳාම හා උපකාරක සේවා මම ඒක තමයි වෙළඳාම කියන එක උපකාරක සේවා කියන එක හැඳින්වුවේ. වෙළඳාම පහසු කරන්න වෙළඳාම උදව් කරන වෙළඳාම කාර්යක්ෂම කරන්නේ උපකාරක සේවා වලින්. ඒතකොට උපකාරක සේවා අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. රයිට්. එතකොට උපකාරක සහ වෙළඳාම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම වෙන්නේ වෙළඳාමේ වර්ධනය සඳහා, වෙළඳාමේ කාර්යක්ෂමතාවය සඳහා, වෙළඳාම පහසු කිරීම සඳහා උපකාරක සේවා වල වර්ධනය අවශ්‍ය වෙනවා. එතකොට වෙළඳාමේ වර්ධනය සඳහා උපකාරක සේවා අවශ්‍ය වෙනවා. උපකාරක සේවා වල වර්ධනය සඳහා වෙළඳාමත් අවශ්‍ය වෙනවා. මේ දෙක එකට යන එක. හරි. එතකොට වෙළඳාම කියන්නේ මොකක්ද කියන එකත් බලමු. දැන් වෙළඳාම කියලා කියන්නේ බහඬ සේවා මිලට ගැනීම හා විකිණීම. වෙළඳාමේ ප්‍රධාන කටයුතු දෙකක් සිද්ධ වෙනවා. මිලට ගන්නවා විකුණනවා. buying and selling ගන්නවා විකුණනවා. ඔක තමයි වෙළඳාමේ ප්‍රධානම කටයුතු දෙක. එතකොට අපි වෙළඳාම නිර්වාචනය කරොත් එහෙම දැන් වෙළඳාමේදී සිද්ධ වෙන්නේ දැන් අපි දැක්කම බහඬ හුවමාරු මම ඔයාලට ව්‍යාපාර විකාශනයේදී කතා කරා බහඬ හුවමාරුවත් එක්ක තමයි වෙළඳාම එන්නේ. ඒ කියන්නේ බහඬේ අයිතිය වෙනස් වෙනවා. බහඬේ අයිතිය කාට හරි පැවරෙනවා. එතකොට දැන් බහඬ හුවමාරු ක්‍රමයේදී බහඬයකට බහඬයක් තමයි හුවමාරු කරගත්තේ. බහඬයකට තවත් බහඬයක් හුවමාරු කරගත්තා. ඊළඟට අපි කාර්මික විප්ලවය
කුසිකාර්මිකගේ අවසානය වෙනකොට කාර්මික විප්ලවය එනකොට ඒ කාලේදී මුදල් භාවිතය වෙනවා. එතකොට මුදල් භාවිතයත් එක්ක මේ මුදල් තමයි අතරමැදි මාධ්‍ය වශයෙන් එතනදී වෙළඳාමේදී පාවිච්චි කරේ. ඒ හින්දා අපි මූල්‍යම වටිනාකමක් මත භාණ්ඩයක හිමිකම මතක තියාගන්න මෙතන වෙළඳාම නිර්වචනය කරද්දී භාණ්ඩයක හිමිකම එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට මාරු වීම. යම්කිසි වටිනාකමක් මත භාණ්ඩයක හිමිකම එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට මාරු වීමක් තමයි වෙළඳාම කියලා කියන්නේ. ඒතකොට වෙළඳාම නිර්වචනය කරනකොට වෙළඳාමේ කාර්යයන් දෙක තමයි භාණ්ඩ මිලට ගැනීම විකිණීම වෙළඳාමයි කියලා ලිව්වොත් වැරදි නෑ. නමුත් නිවැරදිම නිර්වචනය තමයි වෙළඳාමේදී මූල්‍යම වටිනාකමක් මත භාණ්ඩයක අයිතිය නැත්නම් හිමිකම එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට මාරු වීම. දැන් අපි සිල්ලර වෙළඳසැලට ගිහිල්ලා සල්ලි දීලා භාණ්ඩය ගන්නවා. එතකොට කඩේ මුදලාට තමයි භාණ්ඩයේ අයිතිය තිබ්බේ. එයාට අපි මූල්‍ය වටිනාකම දෙනවා. එයාගේ මූල්‍ය වටිනාකම දුන්නාම ඒ භාණ්ඩයේ අයිතිය මට එනවා. ඒ මිලදී ගන්න පාරිභෝගිකයට එනවා. ඒක තමයි එන්නේ. එතකොට අනිවාර්යයෙන්ම එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට මූල්‍ය වටිනාකමක් මත භාණ්ඩයේ හිමිකම වෙනස් වීම තමයි අපි වෙළඳාම කියලා කියන්නේ. ඔක තමයි නිර්වචනය. දැන් ඔයාලට මේ සරල හැඳින්වීමක් තියෙන මේවල. නමුත් මේ සරල කොටස් වලත් මේ ව්‍යාපාර දින කොටස් වලත් ගිණුම් කරට වඩා සමහරවිට ලියා ගන්න බැරි වෙනවා. දැන් අපේ ළමයිගේ තියෙන දුර්වලතාවය තමයි මේ ලියා ගන්න බැරිකම. ප්‍රකාශන ශක්තිය මදි. ඒ හින්දා මේ අපි උසස් පෙළ ගත්තත් ව්‍යාපාර දිනේ විශේෂ ප්‍රතිඵල අනිත් ඒවාට වඩා දැන් ඒක සමස්ත ලංකාවේම ඒක හැටියේ ළමයි ලියන්න කම්මැලි. ඒ හින්දා මේ විශේෂ ප්‍රතිඵලත් පල්ලෙහෙන් තියෙන්නේ. ඒක නිසා මේ ලියන්න පුරුදු වෙන්න ඕන. දැන් මම මෙතන කතා කරනකොට මේකේ ඔයාලා සරල සටහනක් දාගන්න පුළුවන් නම් හරි, සාරාංශයක් හදාගන්න පුළුවන් නම් හරි. සාරාංශ හදලා තියෙන පොත් ගන්න එක නෙමෙයි වැදගත්කම. අපි නෝට් එක කියවනකොට පැත්තකින් පොඩි සාරාංශයක් හදා ගන්නවා. ඒක තමයි ඊට පස්සේ මතක තියාගන්න ඕන. නැත්තම් සියල්ල මතක තියාගන්න බෑ. දැන් මේකේ වෙළඳාම කියන එකේ මතක තියාගන්න ඕන අනිවාර්ය වෙළඳාමේ ප්‍රධාන කටයුතු දෙකක් තියෙනවා. භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම. වෙළඳාම කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට වෙළඳාම කියලා කියන්නේ යම් මූල්‍ය වටිනාකමක් මත භාණ්ඩයේ හිමිකම එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට මාරු වීම තමයි වෙළඳාමදී සිද්ධ වෙන්නේ. එතකොට වෙළඳාම ප්‍රධාන වශයෙන් මම කිව්වා මේ අපි වෙළඳාම මම විකාශනය කතා කරනකොට වෙළඳාම ප්‍රධාන ප්‍රශ්න දෙකකට බෙදෙනවා. දැන් කාර්මික විප්ලවය වාගේ අවධිය වෙනකොට මේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඉතාම දියුණුවා. එහෙනම් වෙළඳාම දේශීය වශයෙන් විතරක් නෙමෙයි විදේශ වශයෙන් උත් ව්‍යාප්ත වෙනවා. එහෙනම් මේ වෙළඳාම ප්‍රධාන ප්‍රශ්න දෙකකට බෙදෙනවා. දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම කියලා. දේශීය වෙළඳාම විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාම බෙදෙනවා සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම. විදේශීය වෙළඳාම බෙදෙනවා ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. දැන් මේවා තමයි මෙතනදී නිර්වචනය කරන්නේ. හරි. දේශීය වෙළඳාම. දැන් මේක මේවා සරල ඔයාලා දන්නවා මේවා නිර්වචනය කරලා තියෙනවා. රටක් ඇතුලේ මේ අභ්‍යන්තරයේ කරන වෙළඳාම විවිධ පාර්ශ්ව අතර. අන්න ඒකට කියන්නේ අපි දේශීය වෙළඳාම කියලා. එතකොට දේශීය වෙළඳාමේදී ගෙවීම් කටයුතු කරන්නේ ඒ රට අභ්‍යන්තරයේ තියෙන මුදල් ලේඛ වලින්. රට ඇතුලේ තියෙන මුදල් ලේඛ. දැන් වර්තමාන නම් මේ මුදල් අපි පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. බැංකු මුදල් පාවිච්චි කරනවා, චෙක්පත් පාවිච්චි කරනවා. ඊළඟට විද්‍යුත් මුදල් පාවිච්චි කරනවා, ණය කාඩ් පත් සහ හර කාඩ් පත්, ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්. ඊළඟට අපිට ජංගම දුරකථන හරහා ගෙවීම කරන්න පුළුවන් easy cash, m cash වගේ ඒවා. ඊළඟට දැන් වර්තමානයේ තියෙන මේ QR code එක වගේ දේවල් පාවිච්චි කරලා ගෙවීම කරන නවීන ක්‍රම තියෙනවා. ඉතින් ඒවා අපි දල වශයෙන් දැනගෙන ඉන්න ඕන. දැන් මේ වෙළඳාම අපි කොටස් දෙකකට බෙදුවානේ, සිල්ලර වෙළඳාමයි තොග වෙළඳාමයි කියලා. එතකොට සිල්ලර වෙළඳාම කියලා කියන්නේ
අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ විකුණන එක අපි සිල්ලර වෙළඳාම කියලා කියනවා. අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම. එතකොට මේ භාණ්ඩ එයාට විකුණන්නේ සිල්ලර වෙළඳ. සිල්ලර වෙළඳ. ඒ හින්දා මේ අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ ආසේව විකිණීම සිල්ලර වෙළඳාම කියලා කියනවා. දැන් ඔයා කැන්ටිමෙන් ගිහිල්ලා රෝල්ස් එකක් ගන්නවා. එහෙම නැත්නම් පොතක් ගන්නවා නම් ඒක සිල්ලර වෙළඳ. එතකොට සිල්ලර වෙළඳ තමයි දැන් අපේ පාසල නම් කැන්ටිමීන නැන්ද. සිල්ලර වෙළඳ. එතනදී වෙන්නේ සිල්ලර වෙළඳාම. ඔයා තමයි පාරිභෝගිකයා. ඒ ගන්න කෙනා තමයි පාරිභෝගිකයා. දැන් මෙතන උදාහරණයක් දීලා තියෙනවා පාසල් ශිෂ්‍යයෙකුට තමාට අවශ්‍ය අභ්‍යාස පොත් පාසල් සම්ප්‍රකාරයෙන් හෝ වෙනත් වෙළඳසැලකින් මිලට ගන්නා විට වෙළෙන්දා විසින් සිදු කර ඇත්තේ සිල්ලර වෙළඳාම. එතකොට සිල්ලර වෙළඳ කටයුතු වල යෙදෙන සිල්ලර වෙළඳ වර්තමානයේ අපි දන්නවා ඉතා කුඩා පරිමාණයේ සිල්ලර වෙළඳසැල් වල ඉඳලා මහා පරිමාණ සිල්ලර වෙළඳසැල් දක්නට ලැබෙනවා. අපි බලමු මේ රූප සටහනකින් සිල්ලර වෙළඳාම නිෂ්පාදකයා එයා සිල්ලර වෙළඳ අරගෙන ඊට පස්සේ මෙහෙම පාරිභෝගිකයට භාණ්ඩ දෙන්න පුළුවන්. දැන් මේ ඉන්නේ සිල්ලර වෙළඳ. මේ ඉන්නේ සිල්ලර වෙළඳ. එයා තමයි පාරිභෝගිකයා ළඟ ඉන්නේ. පාරිභෝගිකයා ආසන්න ඉන්නේ එයා. ඒ විදිහට මෙහෙමත් වෙන්න පුළුවන්. දැන් අපි ඊළඟට තොග වෙළඳාම ගැනත් කතා කරනවානේ. තොග වෙළඳ අරගෙන එයාගෙන් සිල්ලර වෙළඳ අරගෙන සිල්ලර වෙළඳකින් පාරිභෝගිකයා ගන්න පුළුවන්. මේ විදිහට මේ පාරිභෝගිකයා සමීපයේම ඉන්නේ සිල්ලර වෙළඳ. එතන මේ අවසන් පාරිභෝගිකයාට මෙතන ඉන්නේ අවසන් පාරිභෝගිකයා. අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ විකුණන්නේ සිල්ලර වෙළඳ. දැන් අපි සිල්ලර වෙළඳාම ලක්ෂණ ගත්තොත් එහෙම සිල්ලර වෙළඳාම ලක්ෂණ ගත්තොත් එහෙම එක ලක්ෂණයක් තමයි අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම. එතකොට මේ ඉන්න අවසාන පාරිභෝගිකයා. එයාට භාණ්ඩ විකුණන්නේ සිල්ලර වෙළෙන්ද. ඊළඟට පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට සැපීම. දැන් මෙයා මේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයන්නේ කවුද? සිල්ලර වෙළෙන්ද. ඊළඟට පාරිභෝගිකයාට සමීපයි. මම කිව්වනේ ඉස්සෙල්ලා මේ පාරිභෝගිකයාට සමීපයේම ඉන්නේ සිල්ලර වෙළෙන්ද. එයාට ඈත නැහැ. පාරිභෝගිකයාට ආසන්නයේ ඉඳලා තමයි භාණ්ඩ විකුණන්නේ. සමහරට අපේ ගෙදර ළඟම සිල්ලර වෙළෙන්දා ඉන්නවා. එතකොට ඕනෑම ප්‍රදේශයක පාරිභෝගිකයාට තම අවස්ථාව ඉටු කරගත්ත හැකි පරිදි ඕනෑම ප්‍රදේශයක සිල්ලර වෙළෙන්සල් දකින්න තියෙනවා. පාරිභෝගිකයාට ඉතාමත් ආසන්නව සිල්ලර වෙළෙන්සල් පිහිටවලා තියෙනවා. පාරට බහිනකොට ඕන තරම් පාර දෙපැත්තේ සිල්ලර වෙළෙන්සල් තියෙනවා. ඕන දෙයක් අපිට ඒ වලින් ගන්න පුළුවන්. අපේ උවමනා සපුරා ගන්න ඒවා තියෙනවා. ඒකට පාරිභෝගිකයාට සමීප කෙනෙක් තමයි සිල්ලර වෙළෙන්දා කියලා කියන්නේ. ඊළඟට මේ සිල්ලර වෙළෙන්සැලේ භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා. භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා සිල්ලර වෙළෙන්සැලේ. අලවියට තියලා තියෙනවා ලස්සනට අසුරලා සිත් ඇද්ද ගන්න සුළු විදියට ආකර්ෂණීය විදියට සිල්ලර වෙළෙන්සැලේ භාණ්ඩ තියෙනවා. එතකොට බොහෝ සිල්ලර වෙළෙන්සැල් වල විකිණීම සඳහා එකම අවශ්‍යතා සපුරාලන විවිධ භාණ්ඩ වර්ග රසක් තියෙනවා. සමහර විට අපිට එතන ගියාම ගෙදරට අවශ්‍ය සියලු දේවල් ගන්න පුළුවන්. ඒ වගේම තමාට අවශ්‍ය භාණ්ඩ වර්ග බොහෝ ප්‍රමාණයක් මිලට ගන්න තයක සිල්ලර වෙළෙන්සැල්ද වර්තමානයේ තියෙනවා. දැන් අපි කුඩා පරිමාණයේ ගමේ තියෙන මේ පාට බහිනකොට දැන් අපි එළවලු ටිකක් ගන්න පුළුවන් පාරට පැත්තේ උන තරම් කඩු මේ සිල්ලර කඩ තියෙනවා. අවසාන පාරිභෝගිකයට විකුණනේවා. ඊළඟට ඒ වගේම මහා පරිමාණ සුපිරි වෙළෙන්සැල් තියෙනවා. ඒ වලට ගිහිල්ලා
ගෙදරකට අවශ්‍ය සියලු දේවල් ගන්න පුළුවන්. හින්දා මේ විවිධ ස්වරූපයෙන් විවිධ ක්‍රම වලට සිල්ලර වෙළඳාම සිද්ධ වෙනවා. හින්දා මේ ඒවා තමයි සිල්ලර වෙළඳාමේ ලක්ෂණ. අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩ සේවා විකිණීම, පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට සැපයීම, පාරිභෝගිකයාට සමීපයේ ඉන්න එක, භාණ්ඩ වර්ග රාශියක් ඉදිරිපත් කිරීම. දැන් ඊළඟට අපි සිල්ලර වෙළඳාමේ වැදගත්කම කතා කරොත් එහෙම. සිල්ලර වෙළඳාම ඇයි වැදගත් වෙන්නේ? සිල්ලර වෙළඳා අපිට වැදගත් කාර්යභාරයක් පාරිභෝගිකයාට ඉටු කරනවා. දැන් පාරිභෝගිකයාට තම දෛනික අවශ්‍යතා හා වමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපීම. දැන් අපිට එදිනෙදා ජීවත් වෙන්න එදිනෙදා පාරිභෝජනය කරන්න අවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට පුළුවන් සිල්ලර වෙළඳ වලින් ගන්න. එතකොට අපේ එදිනෙදා අවශ්‍යතා. එතකොට දැන් අපි මේ දවස්වලත් එහෙමනේ. දැන් අපි මේ දවස් 3ක් වහලා තියෙනකොට අපි ඉක්මනට සිල්ලර වෙළඳ වලට ගිහිල්ලා බඩු අරගෙන එනවා දවස් 3ට හරියන්න. එතකොට අපේ එදිනෙදා අවශ්‍යතා. අපි ආහාර, ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් අපිට අපි සිල්ලර දෛනික අවශ්‍යතා අපි සම්පූර්ණ කරන්නේ සිල්ලර වෙළඳ. එහෙනම් මේ සිල්ලර වෙළඳ වැදගත්. අලවියට තබා ඇති නව භාණ්ඩ හඳුන්වා දෙනවා. සිල්ලර වෙළඳ තමයි අලුත් භාණ්ඩ හඳුන්වා දෙන්නේ. සමහර විට සිල්ලර වෙළඳගේ අපි මුදල් ගෙවන්න යනකොට එයාගේ මේසේ ළඟ තියලා තියෙන අලුතෙන් ආව භාණ්ඩ. එතකොට ඒක දැක්කහම අපි මේ අලුත් භාණ්ඩ කියලා හඳුනනවා. එයා තමයි කියන්නේ මේවා තමයි දැන් ඇවිල්ලා තියෙන නව භාණ්ඩ. ඒවා අපි පාරිභෝජනය කරන්න පෙළඹෙන. දැන් මේ දවස්වල අලුත් භාණ්ඩ ඇවිල්ලා තියෙනවා. දැන් මේ වසංගතෙත් එක්ක ඇතුළත් තියෙන ව්‍යාපාර අවස්ථා, සැනිටයිසර්, මේ මුහුණු ආවරණ, ඒ වගේ ආරක්ෂිත දේවල්. ඉතින් ඒවා ඔක්කොම හඳුන්වා දෙන්නේ කවුද? සිල්ලර වෙළෙන්ද. එයා තමයි කියන්නේ මේ මුහුණු ආවරණ වර්ගය හොඳයි, මේක ආරක්ෂාව තියෙනවා. ඉතින් එයා තියලා තියෙනවා. එතකොට අපි ඒක දැකලා ඒව ගන්නවා. එතකොට ඒ වගේ අලුත් දේවල් හඳුන්වා දීලා තියෙනවා. මම දැක්ක මේ දවස්වල මේ වෙළඳසැල් වල ඒ වගේ භාණ්ඩ ඒවා එයාගේ මේසේ ළඟ තියාගෙන ඉන්නේ පාරිභෝගිකයට හඳුන්වා දෙන්න. ඊළඟට ඇතැම් විට භාණ්ඩ ණයට විකුණනවා. ගමේ ඉන්න සිල්ලර වෙළෙන්දා පොතට භාණ්ඩ විකුණනවා. ඒ කියන්නේ පොතේ ලියාගෙන අපිට සමහරට ඒ වෙලාවේ මුදල් හිගතාවයක් තිබ්බොත් එහෙම එයා නම ලියාගෙන දෙනවා. හැබැයි ගොඩක් දැන් සිල්ලර වෙළඳසැල් වල ගහලා තියෙනවා ණයට දීමෙන් පාරිභෝගිකයා මුදලත් දෙකම නැති වෙයි කියලා. හරි එතකොට මේ ණයට භාණ්ඩ සැපීම එහෙම ණය ගෙව්වේ නැත්නම් එහෙම සමහරට මාස අවසානයේ වර්ෂ අවසානයේ සමහර සිල්ලර වෙළඳෝ ඉන්නවා නන් ලිස්ට් එකක් දානවා. මෙන්න පොළු තියලා තියෙන කට්ටිය කියලා එහෙම දාන්න පුළුවන් ණය එකතු කර ගැනීම උපක්‍රම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊළඟට දැන් තව තියෙන වැදගත්කමක් තමයි මේ පාරිභෝගිකයාට නිෂ්පාදිත පිළිබඳ මේ පාරිභෝගිකයා නිෂ්පාද සම්බන්ධයෙන් දක්වන ප්‍රචාර මේගොල්ලෝ හරහා මේ නිෂ්පාදකයාට දැනුම් දෙන්නේ සිල්ලර වෙළෙන්දා. දැන් මේ පාරිභෝගිකයා දක්වන ප්‍රචාර එයා කියන භාණ්ඩේ පාවිච්චි කරලා හොඳ නරක කියනවා. හොඳ නරක කියන ඒවා මේ සිල්ලර වෙළෙන්දා විසින් මේ තොග වෙළෙන්දා හරහා නිෂ්පාදකයාට දැනුම් දෙනවා. එතකොට එයා භාණ්ඩේ එයාට වෙනස්කම් කරන්න පුළුවන්. එතකොට අපිට ගුණාත්මක උසස් භාණ්ඩයක් පාරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග කියලා.
සුළු පරිමාණ සිල්ලර වෙළඳ ව්‍යාපාරවල ඉඳලා මහා පරිමාණ සිල්ලර වෙළඳ ව්‍යාපාර දක්වා විවිධ ගණයේ සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග තියෙනවා. එතනදී ඔයාලට කතා කරනවා ඒ වගේ ස්වරූපය අනුව මෙන්න මේ සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳ ව්‍යාපාර සුපිරි වෙළඳසැල අපිට ගන්න පුළුවන්. මට පෙන්වන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග ස්ථාවර මහා පරිමාණ සිල්ලර ව්‍යාපාර මේ කාගිස් පුස්සිටි ඊළඟට කීල්ස් ආපිකෝ ඒ වගේ සුපිරි වෙළඳසැල් අපිට උදාහරණයට ගන්න පුළුවන්. එතකොට මේ සුපිරි වෙළඳසැලක විවිධ වර්ගයේ සුපිරි වෙළඳසැල් වර්ග තියෙනවා. අපි ඒවන් වලට කතා කරන්න අපි බලමු සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා
මම දැන් ඇහුවොත් එහෙම මේ සුපිරි වෙළඳසැලක ඔයාලා දැක්කේ මොනවද? දැන් මේ සුපිරි වෙළඳසැලක ඔයාලා මොනවද දැක්කේ? දැක්ක ලක්ෂණ සමහරට අහන්න පුළුවන්. දැන් අපි ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳසැල් තියෙනවනේ. එතකොට ඒවල එක වර්ගයක් තමයි සුපිරි වෙළඳසැල්. මහා පරිමාණ සුපිරි වෙළඳසැල් තියෙනවා. දැන් ඒවට අපි දැන් අපිකෝ සුපිරි වෙළඳසැලක් එහෙම ගත්තොත් එම තාම විශාලයි. දැන් මේවල එක ලක්ෂණයක් වලට පේනවා මේ බලන්න මේ වාහන නවතා තැබීමේ පහසුකම් මෙහෙම තියෙනවා. වාහන නවතා තැබීමේ පහසුකම්. ඊළඟට මේකේ ඔයාලා දැක්ක දෙයක් තමයි මේ අපේ ගමේ තියෙන සිල්ලර වෙළඳසැලේ නම් කඩේ මුදලාලින බඩු ටික දෙන්නේ. දැන් ගම්වලත් ඒ සුපිරි වෙළඳසැල් ලක්ෂණ තියෙනවා. මෙතන ස්වයං සේවාව තමන් විසින්ම තමයි අර කරත්තේ දක්කාගෙන ගිහිල්ලා බඩු ටික තෝරගන්නේ තමන් විසින්මයි. ඒ හින්දා මේ සුපිරි වෙළඳසැලක එක ලක්ෂණයක් තමයි මේ වාහන නවතා තැබීමේ පහසුකම්. ඊළඟට ස්වයං සේවාව, ඊළඟට නිවසකට අවශ්‍ය භාණ්ඩ වර්ග සියල්ලක් මේකේ තියෙනවා. ගෙදරට අවශ්‍ය සියලු දේවල් එතන තියෙනවා. ඒ වගේම විද්‍යුත් මුදල් වලින් කාඩ් පත් වලින් ගෙවීම් කරන්න පුළුවන්. ඒවට පහසුකම් සලසලා තියෙනවා. ඊළඟට එක එක භාණ්ඩ වලට එක එක අංශ මේ එක එක අංශ එක එක භාණ්ඩ වලට තියෙනවා. ඒ වගේ මේ ගෙදරකට අවශ්‍ය සියලු දේවල් ගන්න පුළුවන් ස්ථානයක් තමයි සුපිරි වෙළඳසැලක් කියලා කියන්නේ. ඒ ලක්ෂණ මතක තියාගන්න. වාහන නවතා තැබීමේ පහසුකම්, ස්වයං සේවාව, නිවසකට අවශ්‍ය සියලු දේවල්ම එක තැනකින් ගන්න පුළුවන්. ඊළඟට භාණ්ඩ ආකර්ෂණීය ලෙස අසුරා තියෙනවා. ඊළඟට දැන් අපිට ගන්න පුළුවන් එක එක භාණ්ඩ වලට එක එක අංශ තියෙනවා. ඒ හින්දා තෝරා ගැනීම පහසුයි. ඒ වගේ සුපිරි වෙළඳසැලක අපිට ඒ ලක්ෂණ දකින්න පුළුවන්. හරි. එතකොට අපි මේ ටික කතා කරා. සිල්ලර වෙළඳාම ලක්ෂණ, සිල්ලර වෙළඳාම වැදගත්කම, සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ගවල ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳසැල් කතා කරා. දැන් ඊළඟට ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙළඳසැල්. ඒවා වල අපේ ගම්වල තියෙන ඒවා ගොසරිය, රූපලාවන්‍ය ආයතනය, සැලුන් එක, රෙදි සාප්පුව, බුක් ෂොප් එක, බුක් ෂොප් ඒවලත් මහා පරිමාණ ඒවා තියෙනවා. කුඩා පරිමාණ ඒවා තමයි ස්ථාවර සුළු පරිමාණ සිල්ලර. ස්ථාවර කියලා කියන්නේ ඒක එක තැනක තියෙන්නේ. තනින් තැනට අරන් යන්නේ නැහැ. එක තැනක ස්ථානගත වෙලා තියෙන්නේ. ඒක ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙළඳසැල්. ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි සිල්ලර වෙළඳසැල් වල ස්ථාවර සුළු පරිමාණ ස්ථාවර සිල්ලර වෙළඳසැල්, ජංගම එහෙම නැත්නම් සංචාරක සිල්ලර වෙළඳසැල් කියන එක ප්‍රධාන වර්ග දෙක. ඒ යටතේ තමයි ස්ථාවරක යටතේ ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳසැල් සහ ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙළඳසැල් කියලා වර්ග කරනවා. ඊළඟ දැන් ස්ථාවරයක වෙනස් වෙනවා සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙළඳසැල්. මොකද මේක මේ දවස්වල ජනප්‍රිය හින්දා මේ ඇසුරෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ දවස්වල මේ සංචරණ සීමා පනවලා තියෙන්නේ. ඒක නිසා අපිට සමහර අපිට දකින්න ලැබෙනවා ගෙදරටම භාණ්ඩ ගෙනල්ලා දෙනවා. දැන් ඒ එක වර්ගයක් තමයි ගෙන්ගෙට ගොස් භාණ්ඩ අලෙවි කරනවා. දැන් අපිට මේ දවස්වල එනවනේ ගෙන්ගෙට භාණ්ඩ අලෙවි කරන අය. මේ අපි අතීතයේ ඉඳලම අපි කතා කරන එක්කෙනා තමයි අපේ මාළු වෙලෙන්දා. එයා මේ ගෙදරට ගෙන්ගෙට ගිහිල්ලා තමයි මාළු විකුණන්නේ. ඊළඟට තව ඔය මෙට් එහෙම අලෙවි කරන්න. ඊළඟට වර්තමානයේ නම් ගෙන්ගෙට එනවා ගොඩක් භාණ්ඩ ඔය විදුලි උපකරණ වගේ අලෙවි කරන්න. සමහර විට ඔය ටෙන්ට් එහෙම අලෙවි කරන්න ගෙදරට එනවා. ඊළඟට පොලෙන් පොලට ගොස් අලෙවි කරන්න. ඒගොල්ලෝ පොළ රවුම යන්නේ. දැන් මේ මන් දන්න අය ඉන්නවා. ඒගොල්ලෝ සඳට යනවා කුබුක් ගැටේ පොළට, අඟහරුවාදට යනවා රඹේ පොළට, බදාදට යනවා පොල්පිතිකම් පොළට, බ්‍රහස්පතින්දාට
තව පොලක් ඇති කොහේ හරි. සිකුරාදාට මං හිතන්නේ ගල්ටන් නැවත ගොහොත් තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ඒ ඉරිදාට තියෙනවා හිරිපිටිය. ඒ වගේ පොළ රවුම යන්නේ. පොළෙන් පොළට ගිහිල්ලා බහන්න අලෙවි කරන එක. ඒගොල්ලෝ සති දවස් ප්‍රමාණයට ඒක හදාගෙන තියෙන්නේ. ඊළඟට ජංගම රථ මගින් අලෙවි කරන්න. මේක හරි ජනප්‍රියයි දැන් වර්තමානයේ මේ ජංගම රථ මගින් අලෙවි කරනවා. විශේෂයෙන්ම දැන් ඔයාලා දන්නවා පාම් බනිස් ඒ වගේ චූම්පාන් අලෙවි කරන්නේ. ඒ රථ ගෙයින්ගේ මේ ජංගම රථ මගින් අලෙවි කරනවා ගිහිල්ලා. ඒ වගේම තමයි දැන් ජලයත් අලෙවි කරනවා. අර ගල්නා සීත ජලය එහෙම කියන සින්දු දාගෙන අලෙවි කරනවා. මාළුත් අලෙවි කරනවා ජංගම රථ මගින් දැන් ඉස්සම් මගුරන් ලොකු වෙලි ගවුවන් කියාගෙන ඒ සින්දු දාගෙන ඒගොල්ලෝ අලෙවි කරනවා. ඊළඟට කිරි අලෙවි කරනවා. ඒකත් සින්දුවක් තියෙනවා නේද මොකද්ද? මේ කිරි කියලා ඒ සින්දු දාගෙන ඒගොල්ලෝ ගිහිල්ලා අලෙවි කරනවා. එතකොට ඒ වගේ මේ ජංගම රථ මගින් අලෙවි කරනවා ගිහිල්ලා. මේක දැන් ජනප්‍රියයි. සමහරු මේක මම දැකලා තියෙනවා දැන් හවසට තමන්ගේ රථේ නවත්තලා එතන පොල් ටිකක් තියාගෙන විකුණනවා. දවස් පුරා විකුණන ඒවත් තියෙනවා. නැත්නම් ආහාර ද්‍රව්‍ය ගෙනල්ලා හවසට විකුණනවා. කෑම් පැකට් ගෙනල්ලා හවසට විකුණනවා. නැත්නම් ඒ කෑම ගන්න වෙලාවට විකුණනවා. ඉතින් ඒ වගේ ක්‍රම වලට දැන් ගොඩක් ව්‍යාපාරිකයෝ පෙළඹිලා තියෙනවා. මේක ජනප්‍රිය ක්‍රම දැන්. ඒතර මේ සංචාරක සුළු පරිමාණ සිල්ල වෙනසල් රයිට්. ඊළඟට අපි කතා කරන්නේ තොග වෙළඳාම ගැන. හරි නිෂ්පාදකයා නිෂ්පාදනය කරනවා. ඒවා ඉස්සල්ලාම තොග වෙළඳ ගන්නවා. තොග වෙළඳගෙන් සිල්ලර වෙළඳ, සිල්ලර වෙළඳගෙන් පාරිභෝගිකයා. දැන් මෙහෙම දැන් මෙතන ඔයාලට පේනවනේ. දැන් තොග වෙළඳ කියන්නේ කවුද කියලා. දැන් මෙතන අපි මේ සිල්ලර වෙළඳටයි තොග වෙළඳටයි කියන අතරමැදියෝ කියලා. පාරිභෝගිකයා මැද ඉන්නේ. හරිද? එතකොට දැන් මෙයා ඉන්නේ කොහෙද? නිෂ්පාදකයා සමීපේ. දැන් මෙයා ගන්නෙ ඇයි? දැන් මෙයා ගන්නෙ මෙයාගේ ප්‍රධාන අරමුණ තමයි මේ සිල්ලර වෙළඳට බහන්න විකුණන්නේ. දැන් මෙයා ගන්නෙ නිෂ්පාදකයාගෙන් නැවත විකිණීමේ අරමුණ. නැවත විකිණීමේ අරමුණ. නිෂ්පාද්‍ය මිලට ගැනීම නැවත විකිණීමේ අරමුණෙන් නිෂ්පාද්‍ය මිලට ගැනීම තමයි තොග වෙළඳාමේදී සිද්ධ වෙන්නේ. දැන් සිල්ලර වෙළඳ විකුණන්නේ අවසන් පාරිභෝගිකයාට. මෙයා විකුණන්නේ සිල්ලර වෙළඳට. ඒක දැන් අපි නිර්වචනය කරනකොට දාගන්න නැවත විකිණීමේ අරමුණ නිෂ්පාද්‍ය මිලට ගැනීම තොග වෙළඳාම ලෙස හඳුන්වනවා. එතකොට තොග වෙළඳ කටයුතු වල යෙදෙන්න තමයි තොග වෙළඳ කියලා කියන්නේ. තොග වෙළඳ කියලා කියන්නේ එතකොට මේ එයාගේ කාර්යය තමයි නැවත විකිණීමේ අරමුණෙන් තමයි එයා විකුණන්නේ. දැන් අපි මෙතන තොග වෙළඳාමේ උදාහරණ මෙතන ඔයාලට දීලා තියෙනවා බලන්න මේ හාල් කිලෝග්‍රෑම් 50ක් සිල්ලර වෙළඳෙකුට විකිණීම. දැන් මෙයා විකුණන්නේ සිල්ලර වෙළඳට. හාල් කිලෝග්‍රෑම් 50 සිල්ලර වෙළඳට විකුණනවා. ඊළඟට කොන්ත්‍රාත්කරුවෙකු වෙත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති තොගයක් විකුණනවා. කොන්ත්‍රාත්කරුවට විකුණන්නේ. කොන්ත්‍රාත්කරුව මොකටද අර යන්නේ? ඒක හදන්න. කොන්ත්‍රාත්කරුව අර යන්නේ හදන්න. ඒතර ඒ වගේ නැවත යම් කිසි කාර්යයක් කරන්න තමයි එයා මේවා අරන් යන්නේ. එතකොට අපි තොග වෙළඳාමේ ලක්ෂණ ගත්තොත් එහෙම මෙයා නැවත විකිණීමේ අරමුණෙන් තමයි බහන්න මිලට ගන්නෙ. ඊළඟට බොහෝ විට බහන්න විශාල ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රධාන ලක්ෂණය තමයි මෙයා මේ
දැන් සිල්ලර වෙලෙන්ද භාණ්ඩ ගොඩක් ගන්නෙ නෑ. මෙයා භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලට ගන්නවා තොග වශයෙන් රැස් කරලා තියාගෙන තමයි එයා සිල්ලර වෙලෙන්දට දෙන්නේ. ඊළඟට මෙයා මේ භාණ්ඩ දැන් සිල්ලර වෙලෙන්ද භාණ්ඩ රාශියක් එයා තියාගන්නවානේ. නැති දෙයක් නෑ සමහර වෙලාවට සිල්ලර කඩේ. දැන් තොග වෙලෙන්ද හැම නෙමෙයි එයා තොග වෙලෙන්ද කටයුතු කරන්නේ භාණ්ඩ වර්ග එකක් හෝ කීපයක් ඉතා සීමිත ප්‍රමාණයක් තමයි එයා අලෙවි කරන්නේ. ඊළඟට සාපේක්ෂව විකුණුම් මිල අඩුයි. ඒකට හේතුව තමයි දැන් නිෂ්පාදකයා ලාභයක් තියාගෙන තොග වෙලෙන්දට විකුණනවා. තොග වෙලෙන්ද පාඩුවට විකුණන්නේ නැහනේ. තොග වෙලෙන්දත් ලාභයක් තියාගෙන සිල්ලර වෙලෙන්දට විකුණනවා. සිල්ලර වෙලෙන්දත් ලාභයක් තියාගෙන පාරිභෝගිකයට විකුණනවා. ඒතකොට මේ හැම අවස්ථාව මේ අතරමැදියෝ ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඈතට යන්න මෙහාට යන්න අපි ගත්තොත් එහෙම මෙහාට යන්න භාණ්ඩේ මිල වැඩි වෙනවා. මෙහාට යන්න භාණ්ඩේ මිල වැඩි වෙනවා. හරි එතකොට දැන් එතකොට මේ නිෂ්පාදකයා ලාභයක් තියාගන්නේ මෙයාට දෙන්නේ. එතකොට මේ අතරමැදියෝ වැඩි වෙන්න තමයි භාණ්ඩ මිල වැඩි වෙන්නේ. මෙතන දැන් මේ මෙයා සාපේක්ෂව මෙයාගෙන් අඩු මිලකට තමයි ගන්න. එතකොට තොග වෙලෙන්දාගේ තොග මිල අඩුයි. සිල්ලර මිල වැඩි. එතකොට මෙයා ලාභයක් තියාගන්නවා මෙයාත් ලාභයක් තියාගන්නවා. එතකොට මෙතෙන්ට එනකොට භාණ්ඩ මිල පොඩි ලාභයක් තියාගන්න සාපේක්ෂව ඒකකයක විකුණුම් මිල සිල්ලර මිලට වඩා තොග මිල අඩුයි. ඊළඟට බහුලව වෙළඳ වට්ටම ලබා දීම ඒ කියන්නේ තොග වෙලෙන්දා මේ තොග වෙලෙන්දාට මේ නිෂ්පාදකයා වැඩි වට්ටම් ප්‍රමාණයක් දෙනවා. ඒ කියන්නේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් නෙගන්නේ. භාණ්ඩ වැඩි ප්‍රමාණයක් මිලට ගන්නකොට එයාට වැඩි වට්ටම් පාසුමක් දෙනවා. ඒ කියන්නේ ලකුණු කළ මිලෙන් භාණ්ඩය යම් ප්‍රතිශතයක් අඩු කරලා විකුණනවා. සිල්ලර වෙලෙන්දා මේක අඩුවෙන් දකින්න ලැබෙන්නේ. මෙයා මොකද පාරිභෝගිකයා ගන්න භාණ්ඩ සුළු ප්‍රමාණයක්. එතකොට දෙන වට්ටම අඩුයි. නමුත් තොග වෙලෙන්ද භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර මිලට ගන්න හින්දා ලැබෙන වට්ටම වැඩි. දැන් අපි සිල්ලර හා තොග වෙලෙන්දාමේ වෙනස්කම් කතා කරොත් එහෙම මේ තොග වෙලෙන්දාගේ සිල්ලර වෙලෙන්දාගේ වෙනස්කම්. එතකොට දැන් අපි දන්නවා මේ දෙන්නම කරන්නේ මොකද්ද? සිල්ලර වෙලෙන්ද කරන්නේත් තොග වෙලෙන්දගේ කරන්නේත් දෙන්නම පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදා හැරීමේ නිරත වී ඉන්නවා. මේ අතරමැදියෝ මේ භාණ්ඩ හා සේවා බෙදා හැරීමේ අතරමැදියෝ තමයි මේ දෙන්නම. එතකොට ඒක සමානකම මේ සිල්ලර වෙලෙන්දගේ තොග වෙලෙන්දගේ අතර සමානකමක් මොකක්ද ඇහුවොත් එකක් තමයි දෙන්නම භාණ්ඩ විකුණන එක කරනවා. දෙන්නම භාණ්ඩ මිලට ගන්නවා දෙන්නම භාණ්ඩ විකුණනවා. එතකොට දැන් ඊළඟට සමානකමක් තමයි දෙන්නම අතරමැදියෝ. භාණ්ඩ බෙදා හැරීමේදී සම්බන්ධ වෙන දෙන්නම අතරමැදියෝ. එතකොට දැන් මේ අපි දන්න ව්‍යාපාර කටයුතු ස්වභාවය අනුව තොග වෙලෙන්දාම හා සිල්ලර වෙලෙන්දාම වෙනස්කම් මෙහෙම දක්වන්න පුළුවන්. මේ දෙන්න අතර සමානකමක් ලියන්න කිව්වොත් එහම ඔයාලට දෙන්නම කරන්නේ දෙන්නම අතරමැදියෝ. ඊළඟට තොග වෙලෙන්දයි සිල්ලර වෙලෙන්දයි දෙන්නම භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම සිදු කරනවා. ඊළඟට සිල්ලර වෙලෙන්දාමේ අපි තොග වෙලෙන්දාමේ වෙනස්කම් ගත්තොත් එහම ඔයාලා ඒක දෙපැත්තට අපි ව්‍යාපාර අධිනිවේශයේ පිළිගන්න කාරණේ තමයි මේක දෙපැත්තට බෙදලා තමයි පැහැදිලි කරන්න ඕනේ. සිල්ලර වෙලෙන්දාමයි තොග වෙලෙන්දාමයි අතර තියෙන වෙනස්කම්. සිල්ලර වෙලෙන්දාමේ අරමුණ තමයි අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම. සිල්ලර වෙලෙන්දාමේ අරමුණ මෙතන ඔයාලට පැහැදිලි අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ විකුණන එක. තොග වෙලෙන්දාමේ අරමුණ තමයි නැවත විකිණීම සඳහා වෙලෙන්දන්ට භාණ්ඩ විකිණීම. දැන් මෙයාට නැවත විකුණන්න තොග වෙලෙන්දා තමයි භාණ්ඩ දෙන්නේ. මේ සිල්ලර වෙලෙන්දාට නැවත විකුණන්න තොග වෙලෙන්දා භාණ්ඩ දෙනවා. එතකොට තොග වෙලෙන්දාමේ අරමුණ වෙන්නේ නැවත විකිණීම සඳහා වෙලෙන්දන්ට භාණ්ඩ විකිණීම. නැවත විකිණීම සඳහා වෙලෙන්දන්ට භාණ්ඩ විකිණීම යාගේ තොග වෙලෙන්දාගේ අරමුණ වෙන්නේ. එතකොට ඒක අපිට වෙනස්කමක් හැටියට ගන්න. දැන් සිල්ලර වෙලෙන්දාගේ අරමුණ අවසන් පාරිභෝගිකයාට විකිණීම. තොග වෙලෙන්දාගේ අරමුණ
වෙළෙන්දන්ට බහන්ඩ විකිනීම නැවත විකිනීම සඳහා වෙළෙන්දන්ට බහන්ඩ විකිනීම දැන් මෙයා තමයි නැවත විකුණන්නේ තොග වෙළඳාමේ ලක්ෂණයක් වෙනස්කමක් ඒකතොට සිල්ලර වෙළඳාමේ අරමුණ අවසාන පාරිභෝජනය සඳහා පාරිභෝගිකයන්ට බහන්ඩ විකිනීම තොග වෙළඳාමේ අරමුණ නැවත විකිනීම සඳහා බහන්ඩ වෙළෙන්දන්ට විකිනීම දැන් තොග වෙළෙන් සිල්ලර වෙළෙන්දා විවිධ වර්ගවල බහන්ඩ විකුණනවා තොග වෙළෙන්දා බහන්ඩ එකක් හෝ සීමිත ප්‍රමාණයක් තමයි විකුණන්නේ ඊළඟට තොග වෙළෙන්දන්ගෙන් බහන්ඩ මිලටගෙන නැවත විකිණීමේදී සිල්ලර වෙළෙන්දාට අමතර වියදමක් දැරීමට සිදුවන නිසා ලාභයක් ඉපිය යුතු නිසා සිල්ලර මිල සාපේක්ෂව වැඩි අපි කෙටියෙන්ම ගත්තොත් එහෙම මේක මෙච්චර බස්ලියනකොට දිගට ලියන්න අවශ්‍ය නැහැ තොග මිල වැඩි සිල්ලර මිල අඩුයි මම ඒ වෙනස කිව්වනේ ඔයාලට තොග මිල අඩුයි සිල්ලර මිල වැඩි ඒකට හේතුව සිල්ලර වෙළෙන්දා බහන්ඩ විකුණුට ඔයාලා දැක්කම සුපිරි වෙළඳ සැල සුපිරි වෙළඳ සැල AC කරලා තියෙනවා ඊළඟට අතරමැදියෝ මේ ඊළඟට විකුණුම් සේවකයෝ වැඩි ප්‍රමාණයක් යොදා ගන්න ඕනේ ලයිට් බිල් ගෙවන්න ඕනේ බහන්ඩ ලස්සනට රාක්කොල ප්‍රදර්ශනය කරලා ප්‍රදර්ශන ආකර්ෂණීය ලෙස අසුරලා තියෙන්න ඕනේ ඒ වගේ දැන් අපේ ගමේ තියෙන සිල්ලර බඩු කඩේ වුණත් සමහරට සේවකයෝ යොදා ගන්න වෙනවා බහන්ඩ ආකර්ෂණ ලෙස අසුරලා තියන්න වෙනවා ඊළඟට විදුලි බිල ගෙවන්න වෙනවා ඉතින් ඒ වගේ අමතර වියදම් දරන්න වෙනවා විකුණුම් සේවකයන්ට වියදම් කරන්න වෙනවා ඒ හින්දා බොහෝ විට සිල්ලර මිල සාපේක්ෂව වැඩි ඒ කියන්නේ සිල්ලර වෙළඳාට නැවත විකිණීමේදී අමතර වියදම් කීපයක් තොග වෙළඳාට වඩා දරන්න වෙනවා හැබැයි තොග මිල අඩුයි ඒකට හේතුව විශාල ප්‍රමාණයෙන් මිලදී ගන්න හින්දා අඩු මිලක් ලැබෙනවා වැඩි වෙළඳ වට්ටමකුත් ලැබෙනවා ඒ වගේම එයාගේ තොග ගබඩාවේ බහන්ඩ ආකර්ෂණීය ලෙස අසුරලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ පාරිභෝගිකයා සිත් ඇද ගන්නා සුළු විදියට මෙහෙම අවශ්‍ය වෙන්නේත් නැහැ ඒක නිසා මේ තොග මිල අඩුයි එහෙනම් මෙතන කෙටියෙන්ම ඔයාලට කියන්න පුළුවන් සිල්ලර මිල සාපේක්ෂව වැඩි තොග මිල සාපේක්ෂව අඩුයි. හරි ඊළඟට බහන්ඩ විකිණීමේදී ලකුණු කළ මිලටම සිල්ලර වෙළෙන්දා බොහෝ විට විකුණන්නේ. යම් යම් අවස්ථාවලදී අඩු කිරීම වෙනවා. නමුත් බහන්ඩේ ඇසුමේ ගහලා තියෙන මිලට විකුණන්නේ. තොග වෙළෙන්දා බොහෝ විට තොග වෙළෙන්දාම වෙළඳ වට්ටම් ලබා දෙනවා. දැන් මේ සිල්ලර වෙළෙන්දාට දෙනකොටත් එයා වට්ටම් දෙනවා. වැඩි වට්ටම් ප්‍රමාණයක් දෙනවා. එතකොට බොහෝ විට තොග වෙළඳාමේදී වෙළඳ වට්ටම් ලබා දීම සිල්ලර නිෂ්පාදකයා තොග වෙළෙන්දාට දෙනවා. තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට වට්ටම් පාස්කම් දෙනවා. ඊළඟට එහෙනම් මේ අපිට ඒක ලියන්න පුළුවන් ලකුණු කළ මිලටම සිල්ලර වෙළෙන්දා විකුණනවා. තොග වෙළෙන්දා වට්ටම් පාස්කම් ලබා දෙනවා. ඊළඟට සිල්ලර වෙළෙන්දා ඍජුවම ගනුදෙනු කරන්නේ පාරිභෝගිකයා එක්ක. සිල්ලර වෙළෙන්දා ඍජුවම ගනුදෙනු කරන්නේ පාරිභෝගිකයා එක්ක. එහෙනම් මෙයාගේ අවශ්‍යතා හා උවමනා හොඳින් හඳුනන්නේ සිල්ලර වෙළෙන්දා. ඉතින් සිල්ලර වෙළෙන්දා බොහෝ විට ඍජුව පාරිභෝගිකයාත් එක්ක ගනුදෙනු කරනවා. මේ ඍජුව පාරිභෝගිකයාත් එක්ක සිල්ලර වෙළෙන්දා ගනුදෙනු කරනවා. එහෙනම් පාරිභෝගිකයන්ගේ අවස්ථා හා උවමනා හඳුන්වනවා. ඊළඟට මෙයා ඍජුව ගනුදෙනු කරන්නේ සිල්ලර වෙළෙන්දා එක්ක. ඒ කියන්නේ තොග වෙළෙන්දා ගනුදෙනු කරන්නේ පාරිභෝගිකයන් එක්ක නෙමෙයි සිල්ලර වෙළෙන්දාත් එක්ක. එහෙනම් මේ සිල්ලර වෙළෙන්දා ඍජුව ගනුදෙනු කරන්නේ පාරිභෝගිකයාත් එක්ක. තොග වෙළෙන්දා ඍජුව ගනුදෙනු කරන්නේ සිල්ලර වෙළෙන්දාත් එක්ක. ඒතකොට ඒවා අපිට එකත් වෙනස්කම් හැටියට ගන්න පුළුවන්. right ඊළඟට බලමු විදේශ වෙළඳාම. දැන් රටවල් දෙකක් හෝ කීපයක් අතර අපේ රටෙන් පිට වෙනත් රටවල් එක්ක
අපි ගනුදෙනු කරනවා නම් ඒකට කියන්නේ විදේශ වෙළඳාම කියලා. රටවල් දෙකක් හෝ කීපයක් අතර සිදුවන වෙළඳාම විදේශ වෙළඳාම. දැන් අපේ බොහෝම අපි ගත්තොත් එහෙම සියලු අවශ්‍යතා අපිට සම්පූර්ණ කරගන්න බෑ යම් රටකට. ඒ හින්දා නිෂ්පාදිත අපිට විදේශ රටවලින් ගෙන්නන්න අවශ්‍ය වෙනවා. දැන් අපි සියලු දේවල් වලින් ස්වයංපෝෂිත නැහැනේ. අපි මම අර කතා කරේ මුල්ම අවදියේ මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්ම නිෂ්පාදනය කරගත්තානේ. හරි සරල උමනාවන්නේ තිබ්බේ. ඒ හින්දා හරි පහසුයි ජීවිතය අරගෙන. මේකෙහිම නෙමෙයි දැන් රටකට අවශ්‍ය ඉතාම දැන් අපි දන්නවා මේ උමනාව ඉතාම සංකීර්ණයි. දැන් අපිට ඒ සංකීර්ණ උමනා අපේ රටේ නිෂ්පාදිත වලින් විතරක් සපුරා ගන්න අමාරුයි. ඒ නිසා අපි විදේශ රට වලින් භාණ්ඩ ගෙන්නන්න ඕන. ඒ වගේම තමයි අපි නිෂ්පාදනය කරන භාණ්ඩ අතිරික්තය අපිට විදේශ රටවලට විකුණලා විදේශ විනිමය ආදායම් උපයා ගන්නත් පුළුවන්. ඒ හින්දා රටක් තවත් රටක් සමග ගනුදෙනු කරන්න වෙනවා. වර්තමාන වෙන විට එක රටකට තනිවම ජීවත් වෙන්න බෑ. මොකද මේ ගෝලීකරණය කියන සංකල්පය හරහා ලෝකයේ රටවල් එකිනෙකට බැඳලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම මේ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් කතා කරනකොට බැරි වෙලාවත් අපිට khනිජ තෙල් නැති වුණොත් අපේ රටේ khනිජ තෙල් නිෂ්පාදනය වෙන්නේ නැහැ. වෙන රටකින් ඒතකොට අපි ගේන්නේ මැද පෙරදිගින් බොහෝ දුරට. ඒ වලින් අපිට දුන්නේ නැත්නම් එහෙම අපේ සම්පූර්ණ ජන ජීවිතය අඩාල වෙනවා. කිසි දෙයක් අපිට කරගන්න බැරි වෙනවා. ගෙදරට වෙලාම ඉන්නවා. හරි. ඒතකොට මේ අපි විදේශ වෙළඳාමේ ප්‍රභේද දෙකක් තියෙනවා. ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. අපි ආනයන වෙළඳාම කියලා කියන්නේ කිසියම් රටක් විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීම. අපි මේකට තව කියන සිංහලයේදී භාවිතා කර තව වචනයක් තමයි ආයාත වෙළඳාම. තව වචනයක් තමයි ආයාත වෙළඳාම. එහෙම නැත්නම් අපි ආයාත නිර්යාත කියලා කියනවා, අපනයන වලට නිර්යාත කියලා කියනවා. එතකොට කිසියම් රටක් විදේශ රටකින් හෝ රටවල් වලින් භාණ්ඩ තම රටට ගෙන්වීම ආනයන වෙළඳාම. දැන් මේක උදාහරණ දීලා තියෙනවානේ මැද පෙරදිගින් රටවල් වලින් මම ඒක කිව්වා khනිජ තෙල් මිලට ගැනීම. ඉන්දියාවෙන් මෝටර් රථ මිලට ගැනීම. ඒවා අපිට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. අපි දැන් khනිජ තෙල් වැඩිපුරම ගේන්නේ මැද පෙරදිග රටවල් වලින්. ඉන්දියාවේ මෝටර් රථ ගේනවා, ජපානයේ මෝටර් රථ ගේනවා. ඊළඟට තව අත්‍යවශ්‍ය භාණ්ඩ සමහර විට සහල් ඉන්දියාවෙන් ගෙන්නනවා. ඊළඟට ඒ වගේ ගොඩක් රටවල් වලින් අපි භාණ්ඩ මෙහාට ගේනවා. ඒකට කියන්නේ අපි ආනයන වෙළඳාම. ආනයන වෙළඳාමේදී අපි විදේශ රටවල් වලට මුදල් ගෙවලා භාණ්ඩ ගෙන්නන්න ඕන. අපේ රටේ ආනයන වෙළඳාම ගත්තාම අපි අසීමිත භාණ්ඩ ප්‍රමාණයක් ආනයන කරනවා. දැන් වර්තමානයේ අපි ගත්තොත් එහෙම ඉදිකට්ටේ ඉඳලා මෝටර රථය දක්වා ගුවන් යානය දක්වා නැව දක්වා සියලු භාණ්ඩ ගෙන්නන ආර්ථිකයක් තියෙන්නේ. ඒක නිසා මේ පහුගිය කොවිඩ් වසංගත කාලේදී අපිට තේරුණා අපි සියලු දේවල් පිටරටින්ම ගෙන්නන්න ගියොත් එහෙම මාසයක් දෙකක් රටවහල් තියන්න වුණොත් එහෙම අපිට මොකද වෙන්නේ කියන එක. ඒක නිසා දැන් ලංකාවෙත් නිෂ්පාදනය කරන්න ගොඩක් උත්සාහ කරනවා. දෙවෙනි එක තමයි අපනයන වෙළඳාම. ඒ කියන්නේ කිසියම් රටක් විදේශ රටකට හෝ රටවලට දේශීය නිෂ්පාදිත අපනයනය කිරීම විදේශ වෙළඳාමේදී ඒක කරනවා. ඉතින් අපේ රටෙන් තවත් රටකට භාණ්ඩ අපනයනය කිරීම. දැන් අපි අපනයන කියනකොට අපිට මතක් වෙන්නේ අපි ප්‍රධාන අපනයන භෝග අපේ තිබ්බේ අපි නිදහස ලැබුණු කාලේ ඉඳලම තේ රබර් පොල් ඒවා පිටරට යවන එක. දැන් මේකේ තියෙනවානේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදිත යුරෝපීය රටවලට විකිණීම. ඊළඟට ශ්‍රී ලාංකික නිමි ඇඳුම් නිෂ්පාදිත යුරෝපීය ඇමරිකාවට ඒ වගේ රටවල් වලට විකිණීම මේවා සරල දේවල්. ඒකට ඔක තමයි විදේශ වෙළඳාම අපි කොටස් දෙකකට බෙදනවා. ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. දැන් අපි බලමු මේ ක්‍රියාකාරකම සත්‍යද අසත්‍යද. දැන් ඔබේ පේපර් එකෙත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 4ක් එනවා සත්‍යද අසත්‍යද කියලා ලියන්න. ඉතින් සමහර ළමයි මේකට සත්‍ය කියනකොට හරි දානවා, අසත්‍ය කියනකොට වැරදි දානවා. ඒක එහෙම කරනවා. මේ විභාගෙන් නම් අනිවාර්යයෙන්ම සත්‍ය අසත්‍ය කියලා ලියන්න ඕන.
ඒක තමයි පිළිගන්න එක මේ තව අවුරුදු කීපයක් යනකොට සමාජයට හරි වැරදි දාන එකට ලකුණු දෙන්නේ නැති වෙයි සත්‍ය අසත්‍ය කියලා ලියන්න ඕන. ඒ හින්දා මේ අපි බලමු මේවා. මට අහන්න පුළුවන් නෑ කමන්නේ මම අද මම අපි මේ කතා කරන්න මම ඔයාලත් එක්ක පාසල් සම්පකාරයක් විසින් සිසුන්ට අලෙවි කිරීම සඳහා අභ්‍යාස පොත් මිලට ගැනීම සිල්ලර වෙනදාමට අදාළ ගණදුරකදී කියන්න පුළුවන්ද කාට හරි මේක හරිද සත්‍යද අසත්‍යද කියලා? පාසල් සම්පකාරයක් මිලට ගන්න සිසුන්ට අලෙවි කිරීම සඳහා අවශ්‍ය අභ්‍යාස පොත්. කවුද ඉන්නේ බලමු. අසත්‍යයි. හරියටම හරි. ඊළඟට මේක අසත්‍යයි. මේක තොග වෙලදාම මේ සිසුන්ට මෙයා ගන්නේ සිසුන්ට අලෙවි කරන්නනේ. සම්පකාරය ගන්න ඒකට. ඊළඟට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන නිමි ඇඳුම් විදේශීය රටවලට විකිණීම අපනයන වෙළඳාමට නිසුණක් වේ. මේක සත්‍යද? ඔව්. සත්‍යයි. පාරිභෝගිකයාට එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය වන භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට විකිණීම තොග වෙළඳාමේ ලක්ෂණයකදී. හරිද? අසත්‍යයි. ඔව් ඒ කියන්නේ දැන් මේක මොන වෙළඳාම ලක්ෂණයක්ද? සිල්ලර වෙළඳාම ලක්ෂණයක්. very good. හරි. අපේ රටට අවශ්‍ය කිරිපිටි ඉන්ධන ආදිය විදේශීය රටවලින් මිලදී ගැනීම ආනයන වෙළඳාමට නිසුන් වේ. හරිද මේක? කිරිපිටි ඉන්ධන ආදී විදේශ රටවලින් මිලදී ගැනීම. හරි. හරි. සත්‍යයි නේ. සත්‍යයි ඒක. ඔව්. සිල්ලර වෙළඳාමේ හා තොග වෙළඳාම අතර වෙනස පවතින්නේ මිලදී ගැනීමේ චේතනාව මතය. සත්‍යද අසත්‍යද? ප්‍රධාන වෙනස. සත්‍ය. ඔව්. තොග වෙළඳ ගන්න මොකටද? නැවත ඒ කියන්නේ සිල්ලර වෙළඳාම නැවත විකුණන්න. සිල්ලර වෙළඳ ගන්න අවසාන පාරිභෝගිකයට විකුණන්න. ඒකට චේතනාව තමයි ඒක. සිල්ලර වෙළඳා පාරිභෝගිකයා සමග ඍජුව සම්බන්ධ වේ. සිල්ලර වෙළඳා පාරිභෝගිකයා සමග ඍජුව සම්බන්ධ වේ. සත්‍ය. සත්‍යයි. භාණ්ඩවල තොග මිල බොහෝ විට සිල්ලර මිලට සාපේක්ෂව වැඩි වේ. තොග මිල ඒ කියන්නේ තොග මිල වැඩි සිල්ලර මිලට සාපේක්ෂව. සිල්ලර මිලට සාපේක්ෂව තොග මිල බොහෝ විට සිල්ලර මිලට සාපේක්ෂව වැඩි. හරිද? වැරදිද? අසත්‍යයි. ඔව් අසත්‍යයි. තොග මිල අඩුයි සිල්ලර මිල වැඩි. අපේ රටේ නිෂ්පාදනය කරන රබර් චීනයට අලෙවි කර චීනයෙන් යන සූත්‍ර ගෙන්වා ගැනීම විදේශීය වෙළඳාමට නිසුනි. අඩුයි. අපේ රටේ නිෂ්පාදනය කරන රබර් චීනයට අලෙවි කරනවා. අලෙවි කරලා චීනයෙන් යන සූත්‍ර ගන්නවා විදේශ වෙළඳාම. රබර් චීනයට විකුණනවා කියන්නේ අපනයන වෙළඳාම. චීනයෙන් යන සූත්‍ර අලෙවි කරනවා මේ ගෙන්නනවා කියන්නේ ආනයන වෙළඳාම. ඒ දෙක එකතු වුණාම මොකද හැදෙන්නේ? විදේශ වෙළඳාම. ඒක හරියට නේද? ඒක මොකද්ද සත්‍යනේ? ඒක සත්‍යයි. ඔව්. සිල්ලර වෙළඳාමේදී භාණ්ඩ වර්ග රාශියක් අලෙවි කරන අතර තොග වෙළඳාමේදී අලෙවි කරන භාණ්ඩ ප්‍රමාණ වර්ගයේ සීමිතය. හරිද ඒක? සත්‍ය. සත්‍ය. අප රටෙහි සිල්ලර හා තොග වෙළඳාම යන දෙවර්ගෙම දක්නට ඇත. හරිද? සත්‍යයි. හරි. අපි මෙතනින් පාඩම